ලෝකය විනිවිද දකින්න සිත් හදවත් සුන්දරවතියන්ට ලොවෙන් එකෙක් සමතයි එකට එකට එන්න බලමු කාලාත ගීත එන්න බලමු කාලාත ගීත ලෝකය විනිවිද දකින්න සිත් හදවත් සුන්දරවතියන්ට ලොවෙන් එකෙක් සමතයි එකට එකට එන්න බලමු කාලාත ගීත එන්න බලමු කාලාත ගීත ලෝකය විනිවිද දකින්න සිත් හදවත් සුන්දරවතියන්ට ලොවෙන් එකෙක් මෙයට සිව් වසරකට පෙර එනම් 2016 දෙසැම්බර් 4 වන ඉරුදින ජංගම දුරකථනයෙන් කාලාර්ථයේ ගීතය පළමු වැඩසටහන මුහුණු පොත තුලින් අප මුදා හැරියෙමු. එතෙන් සිට කාලාර්ථයේ ගීතය වඩාත් සිත් ගන්නා අයුරින් සම්පාදනය කරන්නට නදුම් පුතා උත්සුක වූ අතර පසු කාලීනව රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් වෙන තාක්ෂණයෙන් කැමරාකරණය සංස්කරණය මාහට නදුම් පුතා ලබා දුන් සහාය අනවිභවනීයයි. එමෙන්ම නදුම් පුතාගේ ආදරණීය පියාණන් කීර්තිමල්ලී හා ප්‍රියංකරණී හා නවීන් පුතා මට ලබා දුන් සහායද අතිශයින්ම කාලාර්ථයේ ගීතය ගෙනහැර පාන්නට වැදගත් විය. ඉතින් මල්ලී නංගී නදුම් පුතේ නවීන් පුතේ ඔයාලටයි මගේ මේ දෙවන අදිරේ කාලාර්ථයේ ගීතය ගෙනහැර පාන අවස්ථාවේ ආදරණීය ස්තුතියි. ජගන් මధుර භාසිනී චාරු දේහිනී කමල වාචිනී සරස්වතී देवी वंदे सरस्वती कंपित कंचनमाला पूजित किंकिनी नूपुरजाला कंपित कंचनमाला पूजित किंकिनी नूपुरजाला
पाद तरोरे कति तटाके पाद तरोरे कति तटाके चंचल नर्तन लीला चंचल नर्तन लीला पंकज रूपाकुल अंकिक कुंकुम रेखा नील मकर पंकज रूपाकुल अंकिक कुंकुम रेखा पूर्ण कुंभ मिव पीन पयोदर पूर्ण कुंभ मिव पीन पयोदर पूर्णितामृत धारा पूरिता मृत धारा पुण्यमूर्ति धर सुरकुल वर अभिरूपा भाग्य साधन पुण्यमूर्ति धर सुरकुल वर अभिरूपा देहि देहि वरदायक हस्ते देहि देहि वरदायक हस्ते शुभ मंगल मुद्रा शुभ मंगल मुद्रा පබ්ලිසිල්ල මහත්තයා දන්නවද? පබ්ලිසිල්ල මහත්තයා දන්නවද ලංකාවේ හැමෝම? දන්නවා. කවුද එයා? කෝකියෙක්. සූපවේදී. ලංකාවේ නෙමෙයි ලෝකයේම ඉන්න ප්‍රධානම සූපවේදියෝ. චෙක්ලා 10 දෙනාගෙන් එක්කෙනෙක්. එයා ඉස්කෝලේ කීයට ගිහින් තියෙනවද? 4ට. දන්නේ මොනවද? උයන්න. කවුද ඉගෙනුවේ උයන්න? අම්මා. රත්ගම පැත්තේ තමයි ඉපදුනේ. අම්මත් එක්ක පොළට යනවා. පොළට ගිහිල්ලා ඉවරලා එකතු කර ගන්නවා අහක දාන එළවලු. ඒවා හොදනවා. හොදලා මිටි බඳිනවා. මිටි බැඳලා ඉවරලා විකුණනවා ගියක් ගන්න. ඉතුරු වෙන ටික කෑම හදනවා. අම්මා උගන්වන්නේ ගොටුකොල කපන හැටි, ලූණු හපන හැටි, ඇඹුල් තියල් හදන හැටි, පොළොස් සුවෙන හැටි. ඒ ටික ඉගෙනගෙන ගෙදරින් ආව රස්සාවකට. හෝටලයක වළං හොදන්න. දැනගෙන හිටිය උයන්න විතරයි. දන්න දේ හැමදාම හරියටම කරා. ප්‍රතිඵලය මොකක් වුණාද? ගල්කිස්ස හෝටලෙන් විශ්‍රාම යනකොට අවුරුදු 72 දී දවසේ පඩිය රුපියල් 50. මාසෙට ලක්ෂ 15යි. බලන්නකො දන්න දේ කරපුවාම වෙන දේ. දැන් ඔන්න මගේ පුතාලා මගේ දුවලා ඔබ දන්නවා නම් යමක් ඕක හරියට කරන්න. අනවශ්‍ය දේවල් අතාරින්න. ඔබ විශිෂ්ට එක්කන. හැබැයි මම දන්නවා ඔබ ඔක්කොම වෙන දේවල් කරනවා කියලා. මොනවද වෙන දේවල් කියන්නේ? ලංකාවේ ජංගම දුරකථන අංක තියෙනවා භාවිතයේ තියෙන ඒවා කොච්චරද? ලක්ෂ 223ක්. ලංකාවේ ජනගහනය කීයද? ඒ තරමට මොබයිල් ෆෝන්. ඕක නම් පාවිච්චි කරන්න හරියටම දන්නවා. ඔබේ විනාශ කරන දේ ඔබ පාවිච්චියට ගන්නවා. ජීවිතේ දිනන දේ පාවිච්චියට ගන්නේ නෙවෙයි. උතනයි අපේ තියෙන ප්‍රශ්නේ ලංකාවේ. මොකද්ද? ජන. මොකක්ද අසනීපේ? ડોක්ටර් මට හිතෙනවා ડોක්ටර් මම මීයක් කියලා. හරි. ඔයාට මතකද ඔයාගේ පුංචි කාලේ? මතකයි ડોක්ටර්. චිත්‍රෙන්දා
මතකයි. ඔව්. එතකොට ශිෂ්‍යත්ව ලියුම මතකද? මතකයි. එතකොට සාමාන්‍ය පෙළ ලියුම මතකද? මතකයි. උසස් පෙළ ලියුම මතකද? මතකයි. යාළුවෝ ගොඩක් ඉන්නවද ඔයාලට? ඉන්නවා. යාළුවොත් එක්ක ක්‍රිකට් ගහනවා නේද? එක සෙල්ලම් කරනවනේ. මතකද ඒවා? මතකයි ડોක්ටර්. ඔව්. එතකොට ඔයා සින්දු අහනවා, ෆිල්ම් බලනවා නේද? ඒ ඔක්කොම කරනවනේ. ඔව් ડોක්ටර්. ඔව්. එතකොට මේ ඔක්කොම කරන්න පුළුවන් මිනිහෙකුට විතරයි. මීයන්ට ඕක කරන්න බෑනේ. නේද? දැන් මේ සියලුම දේවල් කරන්නේ කවුද? මිනිහා ડોක්ටර්. මිනිහා. එතකොට ඔයා මිනිහෙක්. නෙවෙයි. මීයක් නෙවෙයි. තේරුණාද? එහෙම හිතන්න ඕනේ. හරි හරි. ඔකට බෙහෙත් අවශ්‍ය නැහැ. මම මිනිහෙක්. මිනිහෙක්. හරි. ගිහින් එන්නකෝ ඈ. එහෙම හිතන්න ඕන. Excuse me ડોක්ටර්. මොකද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? ඔව් අහන්න. ડોක්ටර් මම දැන් මිනිහෙක් කියන එක පුරුෂ දන්නවද දන්නේ නැහැ නේද ડોක්ටර්? ගහ කොළ මල් කඳු ඇති විසල්මනේ අසා සිටිනවා අපේ පෙම් පිළිසඳරේ රස වැඩෙන සිලුම් ගීතිකා රහසේ දැස් වලින් කතා කරමු දැස්වලින් රහසේ රන්දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ රේ අඳුරේ එනිවිත මටයි එවිට ඔබට කතා නෑ රහසේ දැස් වලින් කතා කරමු සිරිසල් නිසල ලෙසින් ගල් අරඹේ ඔබේ සෙවනේ මාගේ හදේ ඔබට වදන් මතක නෑ රහසේ දැස්වලින් කතා කරමු දැස්වලින් රහසේ ගහ කොළ මල් කඳු ඇති විස්තල්මනේ අසා සිටිනවා අපේ පෙම් පිළිසඳරේ
රස වැගෙන සිලු ගීතිකා රහසේ දැස්වලින් අහසේ දැස්වලින් අහසේ දැස්වලින් අහසේ අයිබෝන් මම කීර්තිසිංහ හෙට්ටිතන්ත්‍රී. ඉතින් දිගුණි හැඳියාවකට පසුව ඔබත් මමත් කාලාර්ථයේ ගීතය තුලින් හමු වෙනවා මේ විදිහට. අද දවසේ අපට කතා කරන්න කරුණු කීපයක් තිබෙනවා. අපි ප්‍රවේශයේ මේ විදිහට ගමු. ඔබ දුටුවා ජගන් මෝහිනී ගීතය. එම ගීතය 2014 වර්ෂයේ අප විසින් මිලානෝ නගරයේ පවත්වපු කාලාර්ථයේ ගීතය සංගීත ප්‍රසංගය. සුනිල් මංචනායක තමයි මෙම ගීතය ගායනා කරනු ලැබුවේ. එදා මේ මිලානෝ හොඳ රසික ප්‍රජාවක් හිටියා. අද නම් එවන් රසික ප්‍රජාවක් එක් රැස් කරන්න අමාරුයි. එදා සිටි රසික ප්‍රජාව කොපමණද කියනවා නම් අනතුරකටපත් වූ තරුණයෙකුට රුපියල් 7,58,000ක මුදලක් ගෙවන්න පුළුවන් එකතු කරලා දෙන්න ආධාර කරන්න පුළුවන්කම ලැබුණා ප්‍රවේශ පත්‍රාල විකිරවීමේ. ඉතින් හොඳ රසික පිරිසක් එදා ඒ සමාජයේ හිටියා. හැබැයි පසු කාලීනව බොහෝ අයට ඇතැම් අයට මේ ප්‍රසංග මානසිකත්වය ඇති වෙලා ඒ ප්‍රසංග කරන්න ගිය ගමන් මඟ තුල අර තිබුණ ඔඩියන්ස් එක නැති කරගත්තා. දැන් ඒ අනුව අද දවසේ නම් මිලානෝ නගරේ ප්‍රසංග කලාවක් දකින්නට ලැබෙන්නේ නැහැ. කෙසේ හෝ මංචනායකගේ ගායන ප්‍රතිභාව ගත්තාම ඇත්ත වශයෙන්ම ඔහු සතුව තිබෙන ඒ විශාල ගායන ප්‍රතිභාව කවදා හෝ දවසක ඒක මව්බිමේ රසික ප්‍රජාවට දකින්න ලැබෙනවා නම් හරි වටිනවා. මොකද ඒ තරම් දක්ෂෙක් ඔහුට සංගීතයක් ඉගෙන නොගෙන නමුත් ඕනෑම ගීතයක් ඕනෑම අවස්ථාවක මේ ඕනෑම විදිහට ඒ විදිහටම ගායනා කරන්න පුළුවන් බව පූර්ණ ලෙස අපි ඔහුට සුබ පතනවා. දෙවනුව ඔබ දකිනවා චන්දන ගුණවර්ධන සර්ගේ පුංචි කතාවක්. ඒ කතාව තුළ බලන්න මිනිස්යන්ගේ දෛවය කියන එක එදා කොලේ එළවලු අහුලාගත් පුංචි කොළු පැටියා පසු කාලීනව ලෝකේ හොඳම සුපවේදීන් 10 දෙනා අතරට තේරිපත් වෙනවා. මේ දෛවය පමණක් නෙමෙයි මෙතන තියෙන දැඩි කැපවීම හා උත්සාහය. ඔහු විශ්‍රාම යනකොට දිනක වැටුප රුපියල් 50,000ක් ලබනකොට ලංකාවේ ගුරු වෘත්තියේ නිලෙන ගුරුවරයෙකුටවත් මම හිතන්නේ රියදුරකටවත් එවන් වැටුපක් ගන්න බෑ මාසයකට. ඒ වගේම මාසයකට රුපියල් 15,000ක් කියන විශාල මුදලක් ඉංජිනේරුවෙකුටවත් වෛද්‍යවරයෙකුටවත් ඒ මුදල වැටුපක් වශයෙන් නම් හම්බ කරන්න බෑ. ඉතින් ප්‍රයිවට් channel කරලා නම් අපේ සමහර වෛද්‍යවරු ඊට වැඩියත් උපයනවා. කෙසේ හෝ එතුමා ඒ කියන විදිහට අපි ඒ කරන දේ හරියටම කරනු ලබනවා නම් අපිට පුළුවන් වෙනවා ජීවිතේ සාර්ථකත්වයටපත් වෙන්න. මොකද ඒ තුල තියෙන්නේ ජයග්‍රහණ. අන්න ඒ නිසා අපි කුමන දේ කෙරුවත් කරනු ලැබුවත් එය හරියටම නිවැරදිව කැපවීමෙන් යුතුව කරන්න උත්සුක වෙනවා නම් අපි කාටත් අප සතුව තියෙන ඒ හැකියාවන් වලින් උපරිම ඵල ලබන්නට පුළුවන් බවයි මගේ විශ්වාසය. ජනයිප්‍රියයිගේ වීඩියෝ ඔබ දුටුවා. මම මේ වීඩියෝව මෙසේ ගෙනහැර පාන්න අදහස් කළේ ඔවුන්ගේ ඒ වැඩසටහන් වල තියෙන හාස්‍ය රසය ඔබට ඇති කරවන්නට නොව ඒක ලැබෙන බව මම දන්නවා. ඇතැම් විට ඔබ මෙම වීඩියෝ දැක තිබෙන්නටත් පුළුවන්. නමුත් වටිනා මෙහෙවරක් මේ සයිබර් අවකාශය තුල මේ YouTube ජාලය ඔස්සේ බොහෝ අයට දොර විවර වුණා. තමන්ගේ සුවිශේෂී හැකියාවන් ලොවට පෙන්වන්නට ඒ වගේම ලොවට හඬගා කියන්නට අවස්ථාව උදා වුණා. ඒ අනුව අපේ රටේ ලෝකයේ අර කැලේ පිපිමල් කැලේ පරවී නොයා
ලෝකයට ආවා. ඉතින් මේ ජනයි ප්‍රියයි මේ දෙන්නගේ මේ වැඩසටහන් වල මම හොඳටම අධීක්ෂණය කරනවා මේගොල්ලන්ගේ මේ රංගන ප්‍රතිභාව පිළිබඳව. මේ අයට පුදුමාකාර මේ දෙදෙනාට තාත්වික ලෙස රංගපාන්න පුදුම හැකියාවක් තිබෙනවා. සැබෑම වූ දක්ෂතාවයක් තිබෙනවා. අපේ අද වර්තමාන ටෙලිනාට්‍ය කලාවේ ඉන්න ඇතැම් නළුවන්ට මෙවන් තාත්වික රංගපාන්න බෑ. මේ අයගේ මේ හාස්‍ය රසය තුල විනාඩි එකමාරක විනාඩි දෙකක පොඩි කාලයක් තුල විශාල කැපකිරීමක් කරනවා වෙන්නට ඕනේ. ඒ තරම් තාත්විකයි මේ රංගන. ඒ නිසා මේ හාස්‍ය වගේම ඔබ මේව රස විඳිනකොට ඔවුන්ගේ රංගනයේ දෙසත් බලාගෙන සිටින්න ඔබට මේ ඒ ආස්වාදය තවත් තීව්‍ර වෙනවා. දෙගුණ තෙගුණ වෙනවා. ඒ තරම් තාත්වික රංගනයක් මට කියන්නේ මෑත කාලීනව ආව ටෙලිනාට්‍ය නළුවන්ගෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ තරම් දක්ෂයි මේ දෙදෙනාම. ඉතින් අපි උන්ට සුබපතමු. YouTube එකේ උන්ගේ වීඩියෝ වන තරම් තියෙන එක ඔබට මම මතක් කළ යුතු නෑ. ඔබ දන්නවා. කෙසේ හෝ එය හොඳටම කැප වී ඒ කරන දේවල් තමයි. ඒවෙන් තමයි ඒ ප්‍රතිඵල ලබන්නේ. ඔබ ලස්සන ගීතයක් රස විඳින්න. මේ අන්තර්ජාලය මේ සයිබර් අවකාශය තුල මොනතරම් දේවල් බිහුණාද මේ දියුණුව එක පසකින් තිබෙනවා. ඇත්ත වශයෙන්ම තාමත් යහපත් පැත්තක්. ඒ වගේම හැබැයි මේ තාක්ෂණික දියුණුවේ තාමත් අයහපත් පැත්තකුත් තිබෙනවා. මේ අන්තර්ජාලය ඔස්සේ අප අතරට මේ ඉස්මියුල් මුද්දුකාංගය තුලින් අපි දකිනවා අපිට රියැලිටි වැඩසටහන් වල ආධුනික වැඩසටහන් වල බොහොම සීමිත පිරිසක් දකින්න ලැබෙනවා. සැබෑ වූ දක්ෂයන්ගේ දක්ෂතාවය ඉස්සරහට එනකොට ඒගොල්ලෝ සමහරට කැපී යනවා. ඒගොල්ලන්ට වැඩි අදක්ෂය තමයි සමහරට අවසානයේට එන්නේ. නමුත් මේ මුද්දුකාංගය ඔස්සේ ආව බොහෝ දක්ෂ ශිල්පීන් නවක ආධුනික ශිල්පීන් අපිට දකින්න පුළුවන්. මේ මියුසික් ට්‍රැක් වලට ඔවුන්ගේ පෙර ගායනා සේම හරියටම ගීතයට සාධාරණීකරන්න සමත් වෙනවා. ඉතින් මේ විෂු හා නෙතු මේ දෙදෙනා මේ ගීතයට උපරිම සාධාරණීකරණ ලබනවා. ඒ දෙදෙනාගේ ගායන කිසිම රස විඳින්න පුළුවන්. ඉතින් අපි මේ දෙදෙනාටම සුබ පතනවා කාලාර්ථයේ ගීතය වෙනුවෙන් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපට ගීතය ලබා දුන්නාට. දැන් අපට ජූලි 7 කියන්නේ කතාවට නම් ඒක විහිළුවටත් කියනවා නේද? මේ නමුත් අපේ සංගීත ශාස්ත්‍රය තුල දෙවන්තම කඩාවැටීම සිදු වූ දවස තමයි දරුණුම කඩාවැටීම සිදු වූ දවස තමයි ජූලි 7 කියන්නේ. 1987 ජූලි 7 වෙනිදා අපේ අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන් මෙලොවින් සමුගන්නවා. අපි එතුමා ගැන කතා කරන්න මම එතුමා ගැන කතා කරන්න අදහස් කළා. මොකද එතුමාගේ ගීත පමණයි බොහෝ අය දන්නේ. එතුමා කවුද කියන එක අදත් සමහර අය දන්නේ නැහැ. දැන් අපූර්ව සිදුවීම් 3ක් මම එකතු කරගත්තා. ස්වාධීන රූපවාහිනියේ ගිය සංගීත පාමුල වැඩසටහනෙන්. ඒ හඬවල් මම ගත්තා. ඒ ප්‍රකාශ කරන අය. ඔබට ඒ කියන්නේ මොකද මට ආසාවක් තිබෙනවා. මම බලන හොඳ දේවල් ඒවා සමාජයට දෙන්න පුළුවන් නම් සමාජය දකින්න නම් මේ ලෝකේ වඩාත් යහපත් තැනක් කරන්න නම් අපට කළ හැකි සාධනීය මෙහෙවර තමයි මිනිසුන් දැනුවත් කරලීම. ඒ දැනුවත් කරලීම දේශපාලනිකව වශයෙන් විතරක් නොවේ සෑම විෂයක් තුලින් හැම දෙයක්ම හරි දේ අපි සමාජගත කරන්න උත්සුක වෙන්න ඕනේ. ඉතින් මම අදහස් කළා මේ 33 වසරක් සපිරෙන මේ මොහොතේ එතුමාගේ වියෝවෙන් පසුව නමුත් එතුමා අද ජීවමානයි. එතුමාගේ ඒ ගීත අද ජනප්‍රියතම ගායකයා ඔහු. ඒ නිසා අපි එතුමා ගැන කතා කරමු මෙතන සිට. හොඳයි එහෙමනම් අපි ඊළඟ අදිරට යන්න පෙර මට අමතක වුණා ජගන් මෝහිනී ගීතේ සරස්වති දේවිගේ අපි ආශිර්වාදය ලැබගමි ගනිමින් ඒ නර්තනය ඉදිරිපත් කළේ මිලානෝ නගරයේ දිනූවිත් ඩාන්සින් ඇකඩමි ඒ ශිෂ්‍යයන් හා එම නර්තනාචාර්යවරිය ඒ වගේම සංගීතය එදා මිලානෝ නගරයේ සිටි දක්ෂතම සංගීත කණ්ඩායම නේත්‍රා වාද්‍ය වෘන්දය තමයි සංගීතය එදා අපට ලබා දුන්නේ.
එච්.ආර්. ජෝතිපාලයන් 1936 පෙබරවාරි 12 වෙනි දින තමයි මෙලොව එළිය දකින්නේ. එතෙන් පටන් ඔහු හැදී වැඩෙනවා. ඔහු වයස අවුරුදු 18ක් වගේ 20ක් 19ක් වෙනකොට ඔහුට තියෙන ඒ ගායන හැකියාව හඳුනාගෙන ඔහු පුළුවන් තරම් උත්සාහ කරනවා ගායකයෙක් වෙන්න. ඒ වගේම ඔහුට නළුවෙක් වෙන්න ආසාවක් තිබෙනවා. ඒ ආසාවත් ජය ගන්න ඔහු බොහෝ කැපකිරීම කරනවා. බොහොම දුෂ්කර ගමනක්. 1956 සුරත් සිරිල්පි අබේරත්නයන්ගේ සුරතලී චිත්‍රපටයට තමයි ගීතයක් ගායනා කරන්න ඔහුට අවස්ථාව ලැබෙන්නේ. ඒ අවස්ථාව ලබා ගන්න ඒ ආව ගමන් මග මොනතරම් කටුකද දුෂ්කරද වේදනාකාරීද යන්න ප්‍රවීණ මාධ්‍යවේදී ඒ.ඩී. රංජිත් කුමාර එදා සංහිඳට පැවසූ මේ වදන් ඔහුගේම හඬින් අසන්න ඔබ. මොකද මා ඒ කියනවට වඩා ඔවුන් සතුව තියෙන ඒ අත්දැකීම් ඔවුන්ගේ විග්‍රහයන් ඔබට ගොඩාක් වැදගත් වේ. කොහෙන්ද කරන්නේ? අනුරාධපුරේදී. අනුරාධපුරේදී කරන්න ඕන තවර ගියා ගන්න ඕක. මේ දන්නවනේ. අපි ගැන කතා කරමු. මට මේ නම මතක් වුණා මම ඒ දේ මතු කරේ. එච්.ආර්. ජෝතිපාලට මේසා ඉල්ලුමක් ඇති වුණේ පසු කාලීනව ඔහු ලැබපු ජනප්‍රියත්වයත් එක්ක. මේ රටේ කොතරම් දක්ෂතා තිබුණත් ඒ දක්ෂතා තියෙන පිරිස ඉදිරියට එීමේදී ඔවුන් කන කට්ට පිළිබඳ සහ එහෙම කට්ටක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න උදවියට ගන්න පුළුවන් ඊටාත්ම දර්ශනවාදී චරිතය හැටියට එච්.ආර්. ජෝතිපාල හඳුන්වන්න පුළුවන්. ඒක එහෙම වෙන්නේ ඇයි කියන කාරණාව ඒ.ඩී. රංජිත් කුමාර මහත්මයා ඔප්පු කරලා පෙන්වන්න මේ සූදානම් වෙන්නේ. සුරේ අතවසින්ම මුල් කාලේ ගායකෙක් වෙන්න පෙරම් පුරුණ කාලේ ආරේ චන්ද්‍රසේන මාස්ටර්ගේ තිබිච්ච සංගීත කාමරේ, ඒ කියන්නේ බජව් කාමරෙන් තමයි ජෝතිපාලයන් එළියට එන්නේ. මරදාන. එතකොට හිතන්නත් අමාරුයි ප්‍රේමශ්‍රී කේමදාස, ලන්ත්‍රා, හරුන් ලන්ත්‍රා, එතකොට කේ.සේන, එතකොට ධර්මදාස වල්පොල, ඒ වගේ අය ආවිනේ සින්දු කාමරෙන්. කේමදාසනුත් සින්දු කියපිනවා. ඉතින් ඒ ඔස්සේ තමයි ජෝතිපාලයන් ධම්මදාස වල්පොල මේ සින්දු කාමරය හරහා තමයි පිවිසෙන්නේ. එතකොට උන්ට ඇත්ත වශයෙන්ම ඕන උමනාවක් තිබුණා සිංහල චිත්‍රපටයක රංගපෑමේ ආසාව. ඉතින් කීප වතාවක්ම දන්න අයට කිව්වා ඒ එක අවස්ථාවක තමයි මිත්‍රෙක් ගිහිල්ලා සිරිසේන විමලීර මාස්ටර්ට 1955 කියලා තියෙනවා මෙහෙම අලුත් ගායකෙක් ඉන්නවා. ලතීෆ් මාස්ටර් ඒ කාලේ ඒ උත්සාහයේ ලතීෆ් මහත්තයා තමයි කියලා තියෙන්නේ. අපි මාස්ටර් අපි අලුත් කෙනෙකුට දැනක් දෙමු කියලා. ඉතින් ජෝති බොහොම සන්තෝෂෙන් අම්මට කියලා ආශිර්වාදය අරගෙන කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයට යනවා. ගිහින් ඉවරලා මේ ළමයා කියන්නකො බලන්න සින්දුවක් කියලා තියෙනවා. සින්දුව කියනකොටම මේ සිරිසේන විමලීර මාස්ටර් මේක නවත්තලා තමුසේගේ කටහඬ දෙදරනවා. මේ ස්ටුඩියෝ එකේ ඒකින්ද එහෙම එකක් හරියන්නේ මට ඕනේ සෞම්‍ය කටහඬක් කියලා මේ ජෝතිපාලයන්ට අවස්ථාව දීලා නැහැ. මොකද සිරිසේන විමලවීරයන් සනත් මුල් කාලේදී කීප දෙනෙක්ව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එක්කෙනෙක් තමයි ගාමිණී ෆොන්සේකා. ඔහුට රඟපාන්න අවස්ථාවක් දුන්නේ නැහැ. නමුත් ඔහු සිනමාවක් හිටිනවා. ඔව්. ජෝ අබේ වික්‍රම. ඒතකොට ඊළඟට ඔහුට දුන්නේ කූඩාරම් වල චිත්‍රපට පෙන්වන එක මැනේජර්කම. ඊළඟට පුණ්‍ය හින්දිගේ නහය ඇදයි කියලා තියෙනවා. ඉතින් ඔහොම එකේ තමයි මෙයා ජෝතිපාලයන්ට කියලා තියෙන්නේ කටහඬ දෙදරනවා කියලා. මම නම් හිතන්නේ කටහඬ දෙදරනවා නම් හොඳ හඬක්. ඉතින් මේ කෙසේ හෝ වේවා ඒකේ දෛවය අනිත් පැත්තට පෙළුණා යාට නැති වුණාට මේ මට මේ ළඟදී සිරිසේන විමලවීරයන්ගේ පුතා දයා විමලවීර අසු කාලයකදී කළ චිත්‍රපටයක් තියෙනවා බිහිදුම් සිහින කියලා. ඒ චිත්‍රපටයේ දයා විමලවීර තෝරගත්තා. දයා විමලවීර ඒ චිත්‍රපටයේ ඒක ප්‍රසිද්ධ ගීතයක් තියෙනවා මේ මොකද්ද සරාසන්දේ. ඒ ගීතය සම්මානනීය ගීතයක්. ජෝතිපාල හොඳම ගායන ශිල්පියා විදිහට සම්මානය දුන්නා. සරද්දසනායකයන් ලිවි කුල්රත් නාරිවංශ ගීත රචනය කළේ. ඉතින් බලන්න දෛවයේ එදා තාත්තා ප්‍රතික්ෂේප කරපු කෙනෙකුට ඒ අවස්ථාව ලැබුණා. ඊළඟ ඔහු එතනින් නැවතුන්නේ නැහැ. ඔහු දෛවයේ සම්පන්නව ඊළඟ පාර ගියා
තවත් චිත්‍රපටයකට ගෙනිච්ච පෙරක දూరు බෑන කියන චිත්‍රපටය. ඔව් ඒ චිත්‍රපටය ගියාම ඒ.එම්. රාජ් කියන මේ අධ්‍යක්ෂකවරයා කිසිසේත්ම කැමති වුණේ නැහැ ජෝතිපාලයන්ගේ හඬට. එතන ප්‍රතික්ෂේප වුණා. ඊට පස්සේ ඔහුට අවස්ථාව හම්බෙන ආවේ චන්ද්‍රසේන මාස්ටර් මතවේදී චිත්‍රපටයේ. දැන් මේ අවස්ථාවේදී ඔහු යන්න ලෑස්ති වෙලා පුහුණු වෙලා ඔක්කොම වෙලා රත්මලානේ ගුවන්තොටුපළට යනකොට පාස්පෝර්ට් එකක් නැහැ. දැන් මේ ජෝතිපාලයන්ට ඒ තරම් වැටහීමක් තිබුණේ මේ ඉන්දියාව වෙනකොට පාස්පෝර්ට් එකක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් එතනදී උනේ ඔළුව සත පෙරක දూరు බෑන චිත්‍රපටයකට දూరు බෑන. ඊට පස්සේ චන්ද්‍රසේන මාස්ටර් ඔළුවට අත තියාගෙන කිව්වා කොහොමයි පාස්පෝර්ට් එක මාස්ටර් මම දන්නේ නැහැ නේ කියලා කියනවා. මේ වගේ සිද්ධි ගොඩාක් තියෙනවා ඔහුගේ ජීවිතය හා සැබඳි. නමුත් ඒ සිද්ධි ඔස්සේ බලනකොට අපිට පේනවා ඔහු කට්ට කාගෙන මේ ගමන ගිය ගතිය. මොකද මුල චිත්‍රපටයේ හම්බුන ඒ ගීතේ කියන්නේ සිසිල් සේනාරත්නයන්ට. මුලීර මාස්ටර් දුන්නේ ලෝකේ නවාතැන වේ දෙදිනයි ඒ වාසේ කියන ගීතේ සිසිල් සේනාරත්න ගැයුවේ. ඒ අවස්ථාව නැතුණා. ඉතින් මම හිතන්නේ සුරතලී චිත්‍රපටයෙන් තමයි අත් වශයෙන්ම ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ. මම හිතන්නේ ඒක අපි වෙනම කතා කළ යුතු සිද්ධියක්. අනිවාර්යයෙන් මේක 56 ඔය කියන විප්ලවයේම එක සාධකයක් හැටියට තමයි අපිට හඳුනා ගැනීම හැකියාව. ජෝති කියන්නේ කවදාවත් හොඳයි. දැන් ඔබ දුටුවා, ඔබ ඇසුවා. එතුමා ඒ කරන ප්‍රකාශයන් තුළ ජෝතිපාලයන් මේ ආව ගමන් මඟ මේ තරම් ජය කෙහෙලි නංවන්න ඔහු සමත් වුණේ එච්චර දුෂ්කර බාධක කරදර කම්කොටොළු සියල්ල තරණය කරමින් පැමිණෙන්නට ඔහු සතුව තිබුණ ඒ සුවිශාල ආත්ම ශක්තිය පදනම. දැන් බලන්න සිරිසේන විමලවීර කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා ගැන අපිට මෙතන කතා කරන්න ටිකක් තියෙනවා. මොකද ඒක අපිට වැදගත්. දැන් චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වුණාට ශිල්පියෙක් දිහා බලලා ඒ ශිල්පියාගේ ප්‍රතිභාව තේරුම් ගන්න තරමට උසස් තැනක ඔහු ඉඳලා නැහැ. ඔහුට ඒ හැකියාව තිබිලා නැහැ. බලන්න සිනමා ශක්තිති ගාමිණී පොන්සේකා සූරීන්ට ඔහු අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඉන්පසුව ජෝබේ වික්‍රම ප්‍රතිභා පූර්ණම චරිතාංග නළුව ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා. නමුත් ඔහුට දෙන්නේ ඌඩහරමක චිත්‍රපටි පෙන්වන අවස්ථාවේ මැනේජර් කරනවා. ඒතර පුණ්‍ය හීන්දෙනිය කියන්නේ ගම්පෙරළි චිත්‍රපටියේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් පුණ්‍යාව තමයි ගන්න. දැන් මේ වගේ ප්‍රවීණ අය මෙන්ම ජෝතිපාලයන්ම ප්‍රතික්ෂේප කරනව හඬ දෙදරනවා කියලා. ඔහුගේ හඬේ පෞරුෂත්වයේ තේරුම් ගන්නවා එතුමාට ඒ හැඟීමක් තිබිලා නැහැ. නමුත් ඔහු චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. ඒ තමයි මේ මුල් ලිපියේ මේ දැනුත් තියෙනවා එහෙම අවස්ථා. යම් තැනක් මොනම හරි ක්‍රමයකින් හදාගත්තට පස්සේ ඔහු ඇතැම් විට ඇතැම් අය ඉන්නවා ආඩම්බරකාරී ස්වරූපයකින්. ඒ වගේම සැබෑ දක්ෂයට අවස්ථාවක් දෙන්න කුහකකම මත ක්‍රියා කරන අයත් ඉන්නවා. ඊර්ෂ්‍යාවක් පදනම. අමිතාබ් බච්චන් ඉන්දියාවේ පළමු නළුවෙක් වෙන්න නෙමෙයි උත්සාහ කරන්නේ නිවේදකයෙක්. ඒ නිසා ඔහුත් යනවා ඉන්ටර්වයුව වලට නිවේදකයෙක් වෙන්න. ගුවන්විදුලි ඉන්දිය ගුවන්විදුලි. ඔහුව ප්‍රතික්ෂේප වෙනවා. හඬ දෙදරනවා කියලා. නමුත් එවන් හඬක් ඒ අසාමාන්‍ය හඬක් මිනිස්සෙකුට පිටන්නේ බොහොම කලාතුරකින්. ඒවා ඇත්ත වශයෙන්ම පෙරකල කුසල් එක්ක එන දේවල් ඒ හඬ පෞරුෂත්වයේ හඳුනාගත්තොත් ඒ අයටත් ඒ ගෞරවය හිමි වෙනවා. ඉතින් සිරිල්පි අබේරත්න ඒ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාට තමයි මේ සියලු සම්මාන හිමි වෙන්නේ. කියන්නේ ඔහු තමයි සුරතලි චිත්‍රපටියට ජෝතිපාලයන්ට අවස්ථාවක් ලබා දෙන්නේ. අතන පොඩ්ඩක් අපි කතා කරමු. ගුවන් තොටුපළට ගියාම ගුවන් ගමන් බලපත්‍රයක් නැහැ. තරුණයෙක් වශයෙන් අවුරුදු 20ක් තුල නේ සේරම දේවල් වෙන්නේ. ඉතින් ඒ කාලේ මේ තරම් ජනප්‍රිය කියන්නේ මේ වගේ සමාජයේ දියුණු මට්ටමකත් නැහැ. ඉතින් සමාජීයව එතුමා කියන්නේ ජෝතිපාලයන් අවුරුදු 20ක් 18ක් 19ක් කියනකොට ගැටවරයෙක්නේ තරුණ වයසේ. ඒකවත් දන්නේ නැහැ.
කොච්චර කඩා වැටෙන්නට ඇද්ද ඒ බලාපොරොත්තු සුන් වුණාම මොකද ඔහුට මේ අවශ්‍යතාවය තදින්ම තියෙන මොහොතක මේ අතට ලැබුණු අවස්ථාවක් නැතුව ගියාම දැන් අපි බොහෝ අවස්ථාවල අවස්ථා දෙකක් තුනක් try කරලා හරි ගියේ නැත්නම් ඒක අල්ලලා දානවා. අන්න ඒ නිසා තමයි අපි බිහි වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන එකපාරටම ජයග්‍රහණ. අවදාවත් එකපාරටම ජයග්‍රහණ බලාපොරොත්තු වෙන නරකයි. අපි පුළුවන් තරම් අපේ හැකියාව එළියට දාගන්න සටන් කරන්න ඕනේ. අදිෂ්ඨානශීලීව ඒ ගමන යන්න ඕනේ. ඉතින් ජෝතිපාලයන් ආවේ මෙන්න මෙහෙම දුෂ්කර ගමනක්. දැන් අපි බලමු ඔහුගේ තියෙන මානව ගුණාංග. මොකද අපි ඔහු කලාකරුවෙක් වශයෙන් විතරයිනේ දන්නේ. ඔහු සතුව තිබුණ ඒ උත්තුංග මිනිස් ගති කුමක්ද යන්න ඔහුගේ යාළුවෙක් වෙන පද්මසිරි කොඩිකාර 1974 වර්ෂයේ ඔහුගේ අත්දැකීමක් විස්තර කරනවා. ඒ විස්තරය දැන් ඔබ අසන්න. මහත්මයා පටන් ගන්න. අර මතකයි නිහල් නෙල්සන් මහත්මයා කිව්වා ඔය HR කියන වචන දෙකට වඩාත්ම සුදුසු හදවත රත්තරන් කියලා. ඒ වගේ ජනප්‍රවාදී ගොඩාක් HR ජෝතිපාලනේ එකතු වෙලා තියෙනවා. පැහැදිලි කියන ඔය තමයි ඒක හරියටම දන්නේ. ඔහු අද මේ රටේ අය දන්නේ නැතුම් බැරි ගායකයෙක් කියන එක. නමුත් එයා ඊට එහා ගිය මනුස්ස ගුණධර්ම පිරිච්ච හදවතක් තිබුණ චරිතයක්. මයික් උදාහරණයක්. අවස්ථාවක හතරේ විතර අපි ෂෝ එකකට ගිහිල්ලා අම්බලන්ගොඩ ගිහිල්ලා එනවා. එද්දි ආන්දර එකට විතර ඇද වෙලාව එනකොට ගෑනු මිනිස්සුකුයි පිරිමි කෙනෙකුයි දෙන්නෙක් ඉස්සරහට යනවා. පිරිමි මිනිස්සයාට ලොකු මේ වුමනාවක් මේ ආන්දර ලයිට් එක දැක්කා. මෙයාව අරගෙන යනවා. මොකද ඒ වෙලාව ලඟ වෙනකොට දැක්කා එයාට බබෙක් හම් වෙන්න ඉන්නේ. ඊට පස්සේ ගොඩබල් මම දැකිනවා නවත්තමු කියලා. ඊට පස්සේ නවත්තනවා කාලෙක. නවත්තලා කොහෙද යන්නේ කියලා කිව්වම කලුතරට එහා තියෙන බොහොම ප්‍රසිද්ධ ඔය මේ හොස්පිටල් එක තියෙනවනේ. ඒක කිව්වහම මේ අඬගින්න කියලා වෙලා කාරිය දාගෙන අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා හොස්පිටල් එකට ඇරවලා ඒ මිනිස්සයාට කිසිසේත්ම තේරෙන්නේ නැහැ මේ කවුද ජෝතිපාල කිසිම දෙයක් දන්නේ නැහැ ඔහු. මොකද ඒ තරම් ඔහු ඉන්නේ එයාගේ වයිෆ් බබා හම් වෙන එක පිළිවඳ වෙන්නේ. ඊට පස්සේ මේ දැන් මෙයා ඇරලා දැන් අර වයිෆ් කට්ටිය අරගෙන යන හොස්පිටල් එකේ එදා හම්බෙච්ච ඇන්ලොප් එක එහෙන් පිටින්ම අර මිනිස්සේ අතේ තියෙනවා. ඒක අරියන් කියලා. ඒත් දන්නේ නැහැ කවුද කියලා විල්ලා මේ කවුද මේ සල්ලි දුන්නේ කියලා. ඊට පස්සේ කොහොම හරි කොළඹ එන ගමන් මගේ පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ මේ දුද ඇන්ලොප් එක සල්ලි දුන්නා. ඔබට මෙහෙමනේ දැන් ඒ මිනිස්සුන්ට පුළුවන්කමක් තිබුණා නම් වයිෆ් කොච්චර අපි දැක්කනේ කොච්චර මේකෙන් අරගෙන ආවි කියලා විල. ඒ මිනිස්සු කාර් එකක් හයර් කරලා අරගෙන යනවා. ඒ බැරිකම තිබුණේ. එතකොට දැන් හෙට දවසේ මේ ළමයා හම්බුනයින් පස්සේ කොච්චර ප්‍රශ්න ඇති වෙයි. ඒවට මිනිහලා සල්ලි නැහැ. ඉතින් ඒක දුන්නට ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ ඔහුගේ අතුලාන්තය දැනගන්න. මං කිව්වා මේ ඉතින් මේක දුන්නේ HR ජෝතිපාල කියලා දන්නේ නැහැ. මේ දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. මම තමයි ඊට පස්සේ දවසේ ඔහු මේ රටම ප්‍රසිද්ධයි ඔහුට අවමානයක් කරන එකක් නෙවෙයි. ඔහු කවද උච්චර මම අනිත් එක දැන් පැහැදිලිවම කියන්නේ මේ අවස්ථාවේදී ඔහු විතර මුදල් හම්බ කරපු කලාකරුවෙක් නැහැ. නමුත් ඒ වගේම තමයි මේ මුදල රඳවා ගත්තේ නැහැ කවදාවත්. වේගයෙන් වේදම් කරපු කලාකරුවෙක්. එතකොට මම දන්නවා පහුවදා තියෙන ප්‍රශ්නේ. පහුවදා ගෙදරට වියදමට මුදල් අරින්න ඕනේ. ඒකත් මම දන්නවා. ඉතින් ඒ තියාගෙන තමයි මම හිත ප්‍රශ්න ඇහුවේ. ඉතින් මෙන්න මේ වගේ චරිතයක් අද මේ ජීවත් වෙන්නේ ඒ ගායන හැකියාව වගේම එතුමා ළඟ තිබුණ ඒ මනුස්ස ගුණ ධර්මات විශාල වශයෙන් බලපානවා කියලා මට හිතෙනවා. දැන් මේ කතාවේ තියෙන වැදගත්ම තැන තමයි කලාකරුවෙකු උපමනින් හැම කෙනාම සංවේදී වෙන්නේ නැහැ. මේ තියෙන අති සංවේදී වීම. මේ අති සංවේදී වීම එන්න අර හදවත රත්තරන් කියන අර්ථ නිරූපණය තවසේම ගැලපෙනවා. දැන් මෙතනදී ඔහු ප්‍රශ්න කරනවා මේ මිනිස්යාගේ තිබුණු කලබලකාරී මානසිකත්වයක් එක්ක ජෝති අයියේ ඔයාව හඳුනාගත්තේ නැහැ. ඔයා කියලා දන්නේ නැහැ. එතකොට දෙන උත්තරය මොකද්ද? ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. මිනිස්කම.
මිනිසත් භාවයේ උතුම්ම තැන එතන නේද? අද මේ සමාජයේ බලන්න අපේ රටේ ඉන්න දේශපාලඥයන් තමන්ගේ නම ගසා ගන්න වැසිකිළිය පවා භාවිතා කරනවා. පොදු වැසිකිළියකත් ඒගොල්ලන්ගේ නම ගහන්න උත්සාහ කරනවා. මොකක් හරි ශාලාවක් හැදුවොත් නම් 100ක් ශාලාවට වැඩිය මුදලක් යනවා සමරු පළකට. නමුත් මේ සැබෑ මානව ප්‍රේමී කලාකරුවන් ගාව තියෙන්නේ ආදරයම පමණයි. ඒ ආදරය මානවවාදී. ජෝතිපාලයන්ගේ මේ අපි දැනගත්තේ එක මානව ගුණධර්ම අවස්ථාවක් විතරයි. මේ වගේ එතුමා ජීවත්ව සිටින කාලය තුරාවට පසුගිය දවසක ගුවන්විදුලියේ මට අසන්නට ලැබුණ අන්තර්ජාලයෙන් මම ගුවන්විදුලියේ වෙළඳ සේවය අසන්නේ තිස්ස විජේසුරේන්ද්‍ර අපේ ජනප්‍රිය නළුවා මිය ගිය අවස්ථාවේ ඔහු ගුවන්විදුලියේ පැවැත් වූ සාකච්ඡාවක් නැවත විකාශය වූවා. ඔහුට තිබුණා ගීත 7ක් තෝරන්නට. ගීත 7ම ඔහු රංගපෑ චිත්‍රපටවල ජෝතිපාලයන් ගායනා කරපු ගීත. ඔහු සංවාදයක යෙදෙමින් තමයි මෙම ගීත ගායනා කරන්නේ. ඉතින් එතුමා කියනවා මේ ජෝතිපාලයන් කියන්නේ පුදුමාකාර මිනිස් ගුණාංග තිබුණ උත්තුංග යුග පුරුෂයෙක් කියලා. එක දවසක් මේ හැම අවස්ථාවකම සින්දු කියන්න යනකොට පටිගත කරන්න යනකොට ගීත පටිගත කරන්න යනකොට ප්‍රධාන නළුවා යන්න ඕන. එයා දිහා බලලා තමයිලු ඔහුගේ හඬ ඔහුට ගැළපෙන විදිහට යොදාගන්න. ඉතින් දවසක් පටිගත කරලා ඉවර වෙලා තිස්ස විජේසුරේන්ද්‍ර ගාවට ජෝතිපාලයන් ආවා. ඇවිත් කියනවලු මල්ලියා සල්ලි නැද්ද උඹ ගාව? තියනවා අයියේ. බලපන් මල්ලියා සින්දු රෙකෝඩ් කරුවට අර මිනිස්සු සල්ලි දුන්නේ නැහැනේ. ගහයට කොටි එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ අරක්කු බෝතලයක් ගන්න ඕනේ. මේ එහෙනම් අපි ගේමුද? හරි අයියා කියලා කියනවලු. මේ සල්ලි නැතුව ඇති මේ මිනිස්සුන් ගාව. තිබුණා නම් නොදී නැහැ. මොනව කරන්නද? කලාව කියන්නේ මේක තමයි. සල්ලිම බලාගෙන මේක කරන්න බෑ. ඉතින් දැන් අද දවසේ මේ සෑම දෙයක්ම මුදල් මත තමයි තීරණය. මිනිස්කම කියන එක, මානව දයාව කියන එක සෝදාපාලුවට ගිහින් තිබෙන්නේ. සෑම තැනකම තිබෙන්නේ අවස්ථාවාදී ආත්මාර්ථය. අන්න ඒ නිසා මේ කතන්දර ඇසීමෙන් අපට ගන්න දෙයක් තිබෙනවා. අපට ඉගෙන ගන්න දෙයක් තිබෙනවා. විශේෂයෙන් මේ කාලාර්ථයේ ගීතයේ සංගීත චිකිත්සාව ඔබ වෙත ගෙන හරපාන්නේ සංගීතය සමග. එනිසා ගීත ගායනයට ප්‍රිය කරන නවක ශිල්පීන්ට, ආධුනික ශිල්පිනියන්ට ඇත්තටම ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා මේ ප්‍රවීණ කලාකරුවන්ගේ ජීවිත කතන්දර සොයා බලනවා. අපි දැන් බලමු ජෝතිපාලයන් ගැන ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකයන් පවසන අදහස කෙබඳු එකක්ද? ඔහුට තිබෙන අත්දැකීම් කුමක්ද? මට මේ අවස්ථාවේ කියන්න අවශ්‍යතාවයක් තිබෙනවා. මේ සංවාදය කරන මොහොතේ විජේ කුමාරතුංග හා ගාමිණී පෝන්සේකා මේ සංවාදයට සහභාගී වූවා නම් සනත් ගුණතිලකත් සමග ජෝති පිළිබඳව මොනතරම් දේවල් අපට කරුණු දැනගන්න ලැබේවි. නමුත් අපි ඒ තරම් වාසනාවන්ත නැහැ. ඔවුන් අද අප අතර ජෝතිපාලයන් මෙන්ම නැහැ. කරන්නේ සියලු දෙනාගේම කියන එක. මොකද ඒකට ભેදයක් තිබුණේ නැහැ. යම් කිසි වකවානුවකදී ජෝති අයියාගේ සින්දුවක් මේ ගැන කතා කිරීම තමන්ගේ තත්ත්වයට යම් ආකාරයකට මදිකමක් කියලා හිතපු පිරිසකුත් ඉන්න ඇති. නමුත් එතුමාගේ අභාවයෙන් පස්සේ එතුමා ඒ කලකී දෑ සහ ඒ අඩුව අදටත් තියෙනවනේ සුරේ. අදටත් ඒ අඩුව තියෙනවනේ. දැන් එතුමාම මම ඉස්සෙල්ලාම දකින්නේ කැන්ඩි ලේක් ක්ලබ් එකේ ඇවිල්ලා ගීත ගායනා කරනකොට. එතකොට එදා තිබුණා වූ ඒ ආකර්ෂණය එදා ඔහු පිටුපසෙන් අපි දුවපු ගැටවරයෝ විදිහට දිව්වා. මේ අර්නස්ට් සොයිස මාත්‍යා තමයි එන්නේ. මේ සේරම මේ පිරිසට අපි ඒ කරපු ගරුත්වය
මම ඊටාම හම්බෙන් සිනමාවට ඇවිල්ලා එතුමා දැක්කට පස්සෙත් ඒක වැඩි දියුණු වුණා මිසක් කිසිසේත් අඩු වුණේ නැහැ. ඉතින් මට මේ අවස්ථාවේ කියන්න අවසර දෙන්න ප්‍රථම වතාවට එතුමා හම්බුණ දේ ඒකේ වටිනාකමක් තියෙන්නේ වර්තමාන පරපුරට. ඉතින් එතුමා ඒ වෙනකොටත් 1978 මම සිනමාවට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නකොටත් ලංකාවේ අති ජනප්‍රිය නළුවන්ට පසුබිම් ගායනා කරපු පුද්ගලයෙක්. ඉතින් ඔය බකවානුව තුල සුරේ මම මීට ඉස්සෙල්ලා මේ ස්ටුඩියෝ එකේම කතා කරලා තියෙනවා අපි ඒ කාලය තුල ගීත මේ පටිගත කරන අවස්ථාවන් වලදී අපිත් ඒ ලංකා චිත්‍රාගාරයට යනවා. ගිහිල්ලා ඒක නිකන් ඉල්ලීමකට වඩා නිකන් පොඩි අනකිරීමක් වගේ තියෙනවා. මේක අපි පොඩ්ඩක් බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් ඔතන ඉන්නවා ඔය ගායක පිරිස දැන් සරත් දසනායක සංගීතයේ මෙහෙ වෙනකොට රෝහණ බෝගොඩයි රංජිත් බෝගොඩයි තියෙන්නේ. අපි වගේ උම බයිට් එකට තමයි ගන්න ඒගොල්ලෝ. ඊට ලංකා චිත්‍රාගාරයේ ඒ පඩියේ ඉඳගෙන ඉන්නවා. ඒ ඔහොම ඉන්නකොට දැන් නිමල් වීරක්කුඩි නිෂ්පාදනය කරපු විල්ෆර්ඩ් සිල්වා අධ්‍යක්ෂණය කරපු අම්මේ මට සමා වෙන්න කියන චිත්‍රපටයේ හසමල් ගවසා කියලා ලස්සන ගීතයක් සරත් දසනායකගේ සංගීතයේ එදා ඒ ගායනා කරන්න එන්නේ මේ දැවැන්ත පුද්ගලයා. මම අර පඩියේ මෙහෙම ඉඳගෙන ඉන්නවා. එතකොට අඩි 6කටත් වඩා උසයිනේ පද්ද නේද? ඒ පුද්ගලයා මෙහෙම එනවා. ඇවිල්ලා එතුමා කතා කරපු විදිය මට කියන්න පුළුවන් ඒ අමුතුම කටහඬක් නේ එතුමාට තියෙන්නේ. ගීත ගායනා කිරීමේදී එන කටහඬට වඩා හුඟක් වෙනස් කටහඬක් නේ. ඒක මම දැන් අනුකරණය කරන්න උත්සාහ කරන්නේ. මට ඒක ටික කතා කරන්න බැරි නේ. එයා අහනවා මේ සරත් දසනායකගෙන් දසේ කවුද කාටද මං කියන්නේ විජේටද කවුද කියලා. ඒකට සරත් අය කියනවා මේ අලුත් ළමෙක් එනවා සමත් කියලා ඉතින් බලනවා. දැන් මම ඉතල නැගිටලා බලනවා මම කකුල දෙක ඉඳලා මූණට මෙහෙම බලලා වෙන හොඳයි කියලා ඊට පස්සේ දැන් එයා අර වැල්මි කෑල්ලක් අරගෙන මං හිතන්නේ මෙතනේ මට වඩා එතුමාව ඉතාලම කිට්ටුවෙන් ආශ්‍රය කරපු පුද්ගලයෙක් වැල්මි කෑල්ලක් අරගෙන වැල්මි කෑල්ල කනවා මෙහෙම කකා ඒක බිමේ ගගා මෙහෙම කර කර මේ කියන්නේ එතන ඔය අම්මා ආකාරයකට හැසිරීමක් කරනවා. මම අර රෝහණ බෝගොඩගෙන් අහනවා මේ මොකද්ද කියලා. නෑ මෙයා ආවම මෙයා මේ හිතාගෙන ඉන්නේ අද තමයි එයා පළවෙනි සින්දුව කියන්නේ කියලා. අන්න එතනයි වැදගත් වෙන්නේ. මේ පළවෙනි සින්දුව කියන්න ආවා වගේ. තමයි ලෑස්තිය. ඊට පස්සේ මේ ගීතය ගායනා කරන්න යනවා. ඒ ගීතය ඇත්ත වශයෙන්ම මම ප්‍රේමවන්තයෙක් විදිහට ඉන්නවා. මගේ පෙම්වතිය වෙනත් පුද්ගලයෙක් සමග සම්බන්ධතාවයක් දක්වනවා මොකක් හෝ මගේ වැරද්දක් මේ වැරදියටම හිතාගෙන. ඉතින් ඒ නිසා අර ගෙදරින් එළෙව්වට පස්සේ ගවලෙනක හඳ තියෙන අවස්ථාවක මවුතෝගන් එකක් ගගා මේ හසමල් ගවසා කියන ගීතය ගායනා කරනවා. හරිම අනුවේදනීය ගීතයක්. තුමා ඒක ගායනා කරා දුම විදිහට. ඒකට දැන් ඒ වකවානුව තුල ඒකක් කියන්නේ මේ වකවානුව තුල ගායනය සහ වාදනය එකවරනේ සිද්ධ වෙන්නේ නේද? ටේක් 1 එක. ටේක් 1 ආ එක්කෙනෙක් වැරද්දුවක් නේදනේ. වාදනයේ ඒ ආකාරයෙන්ම යනවා මෙයත් ඒක කරනවා. දැන් මම නිකන් අර ගොළුව කසාය බීලා වගේ මම බලාගෙන ඉන්නේ කටින් ඇස් දෙකෙන් නෙවෙයි. මේ පුද්ගලයා දෙයියනේ මම අර කැන්ඩිලේ ක්ලබ් එකේ ගිහිල්ලා බලාගෙන හිටපු පුද්ගලයා මට ප්ලේ බෑක් කරන එක හිතන්න කොහොමද දෛවය කියලා. හරි මේකේ තව එක දෙයක් කියන්න තියෙනවා. ඒ ගීතේ ගායනා කරලා ඉල ආපහු දසේගෙන් අහනවා. දසේ හරිද? තව ටේක් එකක් ගමුද? ඒකට සරත් එක නෑ ඕන්නේ. ඕන්නේ. ඊපස්සේ මං ළඟට එනවා. මල්ලි මං කරාරක මට පොඩ්ඩක් කඳුළුත් ආවා. මේක කරද්දි උඹට කඳුළු වෙන්න ඕන. ඒක තමයි යන්නේ. ඒ කැපවීම තියනවාද අද? මං කිසිම ගායකයෙක් ගායිකාවක් අවතක්සේරු කරන්නේ නෑ සුවේ. නමුත් මේ ඇස් දෙකෙන් මම හිතන්නේ සනත් ගුණතිලකයන්ගේ මේ කතාවෙන් අපට වෙනත් දිශාවකට යන්න පුළුවන් වෙනත් දෙයක් අපට ගන්න පුළුවන්. මේ බලන්න මෙච්චර ප්‍රවීණත්වයටපත් වෙලා ඔහු හැසිරෙන්නේ ඔහුගේ පළමු ගීතයේ වශයෙන් වැල්මී කෑල්ලක් හපහප ඒක එළියට විසිකර කර ඔහු සූදානම් වෙනවා. ඒ රෝහණ බෝගොඩ කියන මේ තමයි එතුමාගේ හැටි. මේ පළවෙනි ගීතේ ගායනා කරන දින මානසිකත්වයක් තමයි තිබෙන්නේ. ඒ තරම් උනන්දුවක් කැපවීමක් තිබෙනවා. දැන් අද දවසේ එහෙම දේවල් වෙන්නේ නැහැ.
දවසේ කීබෝඩ් එකෙන් ගීතයක් ඉවර කරලා ටක් ගාලා එළියට දාගන්න තමයි ගොඩක් අය උත්සුක වෙන්නේ. දැන් තවත් දෙයක් වෙනවා. ඒ කාලේ වාද්‍ය වෘන්දයක් එක්ක එකම අවස්ථාවේ ගීතේ ගායනා කරන. දැන් අද කරන්නේ ඒකේ ඊට හාත්පසින්ම වෙනස් තාක්ෂණයේ දිනුනේ මියුසික් ට්‍රැක් එක හදනවා. ඊට පස්සේ ගායකයා සින්දුව කියනවා. ඒ සින්දුව කියනකොට සින්දුවේ කොටස් කියලා තමයි ගීතේ එකට එඩිට් කරන්නේ. නමුත් එදා ජෝතිපාලයන් අමරදේවයන් වික්ටරත්නයි සම්පූර්ණම ගීතේ ගායනා කරන්නේ එම අවස්ථාවේ. ගායන ප්‍රතිභාව නම් ඒකයි. කෑලි අමුණලා ගීතය හදාගෙන ඊට පස්සේ අපි ආධුනිකයන් වශයෙන් ජෝතිපාලගේ ගීතයක් කියනවා වගේ තමයි අපි අපේම ගීතේ අමුණලා හදාගෙන ඊට පස්සේ ඒකට හුරු වෙලා ඒක ස්ටේජ් නැගලා ෂෝ එකකට ගිහිල්ලා අපි කියනවා ගායකයා වගේ. නමුත් අපි මේ සැබෑ ප්‍රතිභාව වෙන්න ඕනේ අර ගීතේට යනුගත වෙලා වාද්‍ය වෘන්දයත් එක්ක එකම වරකින් ගීතේ නිම කරන්න පුළුවන් වුණා නම් ගයා නිම කරන්න පුළුවන් වුණා නම් ඒ තමයි ගායන සුවිශේෂී වූ ගායන ප්‍රතිභාව. ඉතින් අද තාක්ෂණයත් එක්ක මේ දිහි වෙලා ඉන්න ජනප්‍රිය තරු කියන මම හිතන්නේ ඔය කිසිම කෙනෙක් මේ ජෝතිපාලයන් වගේ ඒ ප්‍රවීණ ශිල්පීන් වගේ එකවර ගීතයක් ගායා අවසන් කරන බව. දැන් ඒ වගේම තව දෙයක් ගන්න පුළුවන්. සනත් ගුණතිලකයන් ගාවට ගීතය අවසන් කර ඇවිත් කියන්නේ මොකද්ද? මල්ලියා මගේ ඇස් දෙකට කඳුලක් ආවා. ඒ වගේම රංගපානකොට උඹටත් ඒක එන්න ඕනේ. කොහොමද පද රචනයට සංවේදී වෙන හැටි? පද රචනය තම හදවතට අවශෝෂණය කරගෙන ඒ මානසිකත්වයෙන් ඒ ඇස් දෙකට කඳුලක් එන්නේ ගීතයේ පද රචනය තුල ඔහු ඒ අවස්ථාවේ ජීවත් වනු ලබන. ඉතින් ඇතැම් අවස්ථාවල අර ජැක්සන් ඇන්තනි කියන්නේ ජෝති කෑලි කියලා ඉවරලා ඒ දුක්බර අවස්ථාවල් ඒ නිරූපණය කරන්න හැකියාව ලැබුණේ හඬින් නිරූපණය කරන්න හැකියාව ලැබුණේ මෙන්න මේ වගේ කියන්නේ ඒ පද රචනයත් එක්ක ජීවත් පද රචනයට අනුව මානසිකත්වය හැඩගස්වා ගැනීම. නැතුව ගීතයක් ගයන්නම් වාලේ ගායනා කෙරුවා නම් ඇස් දෙකට කඳුලක් එන්න බෑ. ඉතින් අපිට එතුමා ගැන බොහෝ දේවල් කතා කරන්නට තිබෙනවා. නමුත් මම මේ එතුමා පිළිබඳව අවස්ථා 3ක් පමණයි කතා කළේ. තව දෙයක් සනත් ගුණතිලකයන් ආරම්භයේ ප්‍රකාශ කරනවා ඇතැම් අය ඔහුගේ ගීතයක් ඇහුවාම මදිකමක් වගේ කියා සිතන්නට ඇති කියලා. ඇත්තටම අපේ රටේ ඇති වුණා මේ කලාව බෙදුවා. ඒ බෙදුවාම අර ඉන්දියාවට ගිහලා ඉගෙනගෙන ආව අයට හම්බුණා උසස් තැනක්. දැන් ජෝතිපාලයන් කිසිම සංගීතය පිළිබඳ හැදෑරීමක් කෙරුවේ නැහැනේ. ඒ නිසා ඇතැම් මහාචාර්යවරු පවා ප්‍රවීණ ගීත රචක මහාචාර්යවරයෙක් එක් අවස්ථාවක පීචන් ගායකයෙක් කියලා ජෝතිපාලගේ. ඒ වගේම විසාකා බාලිකාවේ විදුහල්පතිනියක් හිටියා. මට නම කියන්න බෑ. නවකතා එහෙමත් ලිව්වා. සරසවි සම්මානවලේ විනිශ්චය මණ්ඩලයට හිටියා අවස්ථා කීපයකම මම එයාට ඡන්දය දුන්නේ නැත්තේ විනිශ්චය මණ්ඩලයේදී. ඒ කියන්නේ ඉස්කෝලේ ළමයිට මූණ දෙන්න බැරුව යනවලු. අයියෝ මැඩම් මේ ජෝතිපාලවද තේරුවේ හොඳම ගායකයාට. ඉතින් මොනතරම් කුහකකන්ද මේ සම්මාන උළෙලවල් වල විනිශ්චය මණ්ඩලවල තිබිලා තිබෙන්නේ. හැබැයි ජනතා සම්මානයෙන් ජෝතිපාලයන් පිදුම් ලැබුවා. ඒ ජෝතිපාලයන් ලැබුව පිදුම ඔය කිසිම කෙනෙකුට නෑ. ඒගොල්ලෝ මරණයත් සමග ඒගොල්ලෝ එහෙවම යට ගියා. අන්න එතනයි ජෝතිපාලයන්ගේ ඒ උත්තුංග වූ මානව ගුණයට පෙරලා සමාජයේ විසින් ඔහුට ඒ ආදරය දෙන්නේ. ඉතින් අපි අද ජෝතිපාලයන් ගැන මෙසේ කතා කළා. තව එක දෙයක් තිබෙනවා. එතුමාට නළුවෙක් වෙන්න ආසාව තිබුණා. එතුමා චිත්‍රපට කීපයකම රඟපෑවා. ඒ වගේම එතුමා චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කරනු ලැබුවා. නමුත් නළුවෙක් වශයෙන් නම් එතුමාගේ භාවපූර්ණ ප්‍රතිභාපූර්ණ රංගනයක් අපිට දකින්නට ලැබුණේ නැහැ. දැන් මම තෝරාගත්ත එතුමා චිත්‍රපටයකට මතක නැහැ චිත්‍රපටයක රඟපාන ගීතයක්. එතුමාගේම ගීතයකට එතුමා චරිත නිරූපණය කරනවා. නමුත් ඒ චරිත නිරූපණය හරි බොළඳයි. ඒකෙදි මම දකින්නේ මොකක්වත් නෙමේ අධ්‍යක්ෂකවරුන්ට ජෝතිපාල කියන ගායකයාව යොළුවේ ඉඳලා තියෙන නළුවා කවුද කියලා නළුවාගේ සුවිශේෂී ප්‍රතිභාවන් මොනවද කියලා හොයාගන්න කිසි අවශ්‍යතාවයක් තිබිලා නැති බවයි තිබෙන්නේ. තාමත් බොළඳ විදිහට තමයි ඌව හසුරවන්නේ මේ
ගීත ජවනිකාවේ. නමුත් ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, චාර්ලිස්ටර් ජේම්ස් පීරිස් වගේ අයෙකුට හමු වුණා නම් ජෝතිපාලයන්ගේ ඒ සැබෑම රංගනයකුත් අපට දැක ගන්න ලැබුණා. තවත් එක දෙයක් අමතක වුණා කියන්න. අර මුලින්ම ආරම්භයේදී චන්ද්‍රශ්‍රේන මාස්ටර්ගේ කාමරයට මේගොල්ලෝ එකට එකතු වෙනවා. බලන්නේ එකතු වෙලා තිබුණ කට්ටිය පසු කාලීනව රටේ දැබැන්තයෝ බවට පත් වෙනවා. හරුන් ලන්ත්‍රා, ධර්මදාස බල්කොළ, ප්‍රේමසිරි කේමදාස, කේසේන. එතකොට මේ වගේ අය එදා මොනවද කරලා තියෙන්නේ? ඒ තමන්ගේ හැකියාව හොයාගන්න තමයි ආරේ චන්ද්‍රසේන සූරි. මේ හැම කෙනාම රටේ ප්‍රචලිත නමක් හදාගන්න ඒ වගේම යමක් කරනවා. නිර්මාණකරණයේ යමක් කරනවා. නොමැරෙන යමක් කර තිබෙනවා. අද ඔවුන් ජීවතුන් අතර නැහැ. නමුත් ජීවතුන් අතර නැති වුණාට මේ කිසිම කෙනෙක් මිය ගියේ ආත්මීයව විතරයි. කරපු දේ මිය යන්නේ. අන්න ඒක තමයි අර ආරම්භයේදී චන්දන ගුණවර්ධනයන් කියන්නේ. කරන දේ නිවැරදිව හරියට කරන එකේ ප්‍රතිලාභය මෙන්න මේකයි. ඔබ සිතට ගන්න කරන දේ හරියට කරන්න කැපවීමෙන් යුතුව ජයග්‍රහණය සුවර්. කවුරුන්දෝ මලක පිණි බිඳුවක්දෝ නිහඬ වීලා මන්දෝ පවසන්නේ මොනවාදෝ සිතුවාට නැත සිතින්නේ කවුද ඔබ කවුරුන්දෝ මලක පිණි බිඳුවක්දෝ මදහස බැල්මෙන්ති මාමත් කරන්නේ ඇයි කල්පනාවෙන් මෙන් නැදනෙත් සලන්නේ සඳ පායලා ආයේ ඔබදෝ වසන්තේ සැලලිහිනිගී පිළිරව් හඬදෝ දසන්තේ එදා සීගිරියෙහි ඇඳුණු රුවක්දෝ කවුද ඔබ කවුරුන්දෝ මලක පිණි බිඳුවක්දෝ සිතුවාට නැත සිතින්නේ කවුද ඔබ කවුරුන්දෝ මලක පිණි බිඳුවක්දෝ වලාකුල වගේ පීරු ඉස පිරිමදින්නම් නිලා ඕලු මානෙල් මල් ගෙල පලඳවන්නම් මගේ ආදරේ සතුටින් පිළිගන්නවා නම් උදේ මෙන් දිවාරෑමම් මනසේ රකින්නම් හිතා ගන්න බෑ තාමත් ඔබ කාගේ කවුදෝ කවුද
කවුද ඔබ කවුරුන්දෝ මලක පිණි බිඳුවක්දෝ නිහඬ වීලා මන්දෝ පවසන්නේ මොනවාදෝ සිතුවාට නැත සිතෙන්නේ කවුද ඔබ කවුරුන්දෝ මලක පිණි බිඳුවක්දෝ ජෝතිපාලයන්ගේ එම රංගනය හා ගායනය ඔබ දකින්න ඇති. රංගනයට වඩා ගායනය නම් ඔබ රස විඳින්න ඇති. හරි. අපි දැන් ජෝතිපාලයන්ට සමුදි එතුමාට මතු ආත්මවලත් අප අතරම ඉපදෙන්නට ප්‍රාර්ථනා කරමින් එතුමාට අපි සමුදෙමු. කාලාර්ථයේ ගීතයේ නවකයන්ගේ ආධුනිකයන්ගේ අවස්ථාවට අපි දැන් ප්‍රවේශයක් ගමු. අහඹු ලෙස මුහුණු පොතේ දකින්න ලැබුණා තරා ශිල්පිනියක් නව ආධුනික ශිල්පිනියක්ගේ ගීතයක් අපූර්ව ලෙසයි ගීත ගායනා කරනවා. ඊට පස්සේ ඒ පිළිබඳව මම ඇගේ පේජ් එකට ගිහිල්ලා Facebook ගිණුමට ගිහිල්ලා බැලුවාම ඉතාමත් අපූර්ව ලෙස ගීත ගායනා කරට සුවිශේෂී හැකියාවක් තිබෙනවා. ඇය නමින් නිලූකා ගුණරත්න. ඇගේ ගීතයක් අද මම කාලාර්ථයේ ගීතයට තෝරාගනු ලැබුවා. ඇය ගායනය විතරක් නෙමෙයි ඇය දක්ෂ නිලියක් වේදිකා නාට්‍ය රංගනයේ යෙදුණා. අද දවසේ ඇය ඕමන් රටේ සේවයේ නිරත වෙනවා. ඇගේ ගීතය දැන් ඔබ රස විඳින්න. සනවැරේ කළු පාට වෙහිනේ
හිතනවා ඇගේ ගීතයේ රස විඳීමෙන් පසු ඔබ සිතන්නට ඇති මා නිවැරදි කියා ඇත්ත වශයෙන්ම දක්ෂ ගායනයක් ඉදිරිපත් කරන්නේ. නිලූකා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. කාලාර්ථයේ ගීතයට ඔබේ ගීතය ලබා දුන්නාට ඒ වගේම අපි ඔබට සුබ පතනවා. ඔබේ සංගීත දිවිය ඒකාලෝක කරගන්න අවස්ථාවක් උදා කරගන්නට. මොකද ඔය හැකියාව විදේශ රටක දියව යා යුතු නැත. ඒ ගැන සිතට ගත යුතුව ඇත. අපි ඔබට සුබ පතනවා. දැන් අපි යමු වීඩියෝවක්. මේ වීඩියෝ බලලා ඉවරලා අපි ඒ ගැන ටිකක් කතා කරමු. මොකද ආදරයේ පදනම්ම මේ දේ වෙන්න ඕනේ. අපි ආදරය කරන්න ඕනේ. මේ සෑම වස්තුවකට. අපි ගොඩක් වෙලාවට ආදරය කරන්නේ අපිටවත්. ඒකට තමයි ඇත්ත. ආදරය කියන වචනේ ශබ්දකෝෂය තුල තමයි වැඩිපුරම තිබෙන්නේ. අපි ඒක ප්‍රායෝගිකව භාවිතයට ගන්න ඕනේ. ආදරය කියන එක තියාගෙන ඉඳලා වැඩක් නෑ. ඒක නිර්ලෝභීව දෙන්න අපි සැදී පැහැදෙන්න ඕනේ. ආදරය දෙන තරමට තමයි මම මේ කතා කරන්නේ. රාගය මුසු වූ ආදරය නොවේ. සැබෑ වූ ආදරය, manussත්වයේ තුල ගොඩ නැගෙන ආදරය, ඒ දෙන තරමට තමයි පෙරලා අපටත් ආදරය ලැබෙන්නේ. ගහකොළ තුරු ලතාදියටද සතා සිව්පාවුන්ටද මිනිසාටද මේ සෑම වස්තුවකටම අප දිය යුත්තේ ආදරය. ඒ ආදරය දෙනකොට තවත් කෙනෙකුට වේදනාවක් දැනෙනවා නම්, අසීරුතාවයක් දැනෙනවා නම්, ඒ ආදරය අපට නැවත ප්‍රශ්න කරන්නට සිදු වෙනවා. මෙන්න මේ එවන් අවස්ථාවක් දැන් ඔබ බලන්න මේ වීඩියෝ ඊට පසුව අපි කතා කරමු ඒ ගැන.
ජෝතිපාලයන්ගේ එම රංගනය හා ගායනය ඔබ දකින්න ඇති. රංගනයට වඩා ගායනය ඔබ රස විඳින්න ඇති. හරි. අපි දැන් ජෝතිපාලයන්ට සමුදි එතුමාට මතු ආත්මවල අප අතරම ඉපදෙන්නට ප්‍රාර්ථනා කරමින් එතුමාට අපි සමුදෙමු. කාලාර්ථයේ ගීතයේ නවකයන්ගේ ආධුනිකයන්ගේ අවස්ථාවට අපි දැන් ප්‍රවේශයක් ගමු. අහඹු ලෙස මුහුණු පොතේ දකින්න ලැබුණා තරා ශිල්පිනියක් නව ආධුනික ශිල්පිනියක්ගේ ගීතයක්. අපූර්ව ලෙසයි ගීත ගායනා කරනවා. ඊට පස්සේ ඒ පිළිබඳව මම එගේ පේජ් එකට ගිහිල්ලා Facebook දිනුමට ගිහිල්ලා බැලුවාම ඉතාමත් අපූර්ව ලෙස ගීත ගායනා කරන සුවිශේෂී හැකියාවක් තිබෙනවා. ඇය නමින් නිලූකා ගුණරත්න. ඇගේ ගීතයක් අද මම කාලාර්ථයේ ගීතයට තෝරාගනු ලැබුවා. ඇය ගායනය විතරක් නෙමෙයි ඇය දක්ෂ නිලියක් වේදිකා නාට්‍ය රංගනයේ යෙදුණා. අද දවසේ ඇය ඕමන් රටේ සේවයේ නිරත වෙනවා. ඇගේ ගීතේ දැන් ඔබ රස විඳින්න. සඳ නෑරේ කළු පාට වෙහි
මගේ ගීතේ රස විඳින්මින් පසු ඔබ සිතන්නට ඇති මා නිවැරදි කියා ඇත්ත වශයෙන්ම දක්ෂ ගායනයක් ඉදිරිපත් කරන්නේ නිලූකා. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. කාලාර්ථයේ ගීතයට ඔබේ ගීතය ලබා දුන්නාට ඒ වගේම අපි ඔබට සුබ පතනවා. ඔබේ සංගීත දිවිය ඒකාලෝක කරගන්න අවස්ථාවක් උදා කරගන්නට. මොකද ඔය හැකියාව විදේශ රටක දියව යා යුතු නැත. ඒ ගැන සිතට ගත යුතුව ඇත. අපි ඔබට සුබ පතනවා. දැන් අපි යමු වීඩියෝ එක. මේ වීඩියෝ එක බලලා ඉවරලා අපි ඒ ගැන ටිකක් කතා කරමු. මොකද ආදරේ පදනම්ම මේ දේ වෙන්න ඕනේ. අපි ආදරය කරන්න ඕනේ. මේ සෑම වස්තුවකට. අපි ගොඩක් වෙලාවට ආදරය කරන්නේ අපිටවත්. ඒකට තමයි ඇත්ත. ආදරය කියන වචනේ ශබ්දකෝෂය තුල තමයි වැඩිපුරම තිබෙන්නේ. අපි ඒක ප්‍රායෝගිකව භාවිතයට ගන්න ඕනේ. ආදරය කියන එක තියාගෙන ඉඳලා වැඩක් නෑ. ඒක නිර්ලෝභීව දෙන්න අපි සැදී පැහැදෙන්න ඕනේ. ආදරය දෙන තරමට තමයි මම මේ කතා කරන්නේ. රාගය මුසු වූ ආදරය නොවේ. සැබෑ වූ ආදරය, manussත්වයේ තුල ගොඩ නැගෙන ආදරය, ඒ දෙන තරමට තමයි පෙරලා අපටත් ආදරය ලැබෙන්නේ. ගහකොළ තුරු ලතාදියටද සතා සිව්පාවුන්ටද මිනිසාටද මේ සෑම වස්තුවකටම අප දිය යුත්තේ ආදරය. ඒ ආදරය දෙනකොට තවත් කෙනෙකුට වේදනාවක් දැනෙනවා නම්, අසීරුතාවයක් දැනෙනවා නම්, ඒ ආදරය අපට නැවත ප්‍රශ්න කරන්නට සිදු වෙනවා. මෙන්න මේ එවන් අවස්ථාවක් දැන් ඔබ බලන්න මේ වීඩියෝ ඊට පස්ව අපි කතා කරමු ඒ ගැන.
ආඩන්නේ සුදු මැණිකේ කියන්න පන මාගේ හෙලන්නේ කඳුලැලි ආදර නිල් මිනි දැසේ ආඩන්නේ සුදු මැණිකේ කියන්න පන මාගේ ඔයාව ජීවිතයේ මට හමුණු මුල් දවසේ සිනාවේ දැසේ අහිංසක ආදරයයි තිබුණේ කියපු මිහිරි කතා තවමත් නැහෙනවා වාගේ ප්‍රිය විරක ගන්නම් හද බල කොටු වෙයි මාගේ පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ ප්‍රේමේ දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මාලෝකේ ආඩන්නේ සුදු මැණිකේ කියන්න පන මාගේ මැණිකේ සුවඳ මලයි පිපි බාදක කටු අකුලේ සිටින්න දෝතින් ඒ මල නෙලන තුරු මැණිකේ දිලෙන්නේ එක තරුවයි සඳ වට කර පෙම් ලෝකේ සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ ආඩන්නේ සුදු මැණිකේ කියන්න පන මාගේ හෙලන්නේ කඳුලැලි ආදර නිල් මිනි දැසේ ආඩන්නේ සුදු මැණිකේ කියන්න පන මාගේ හෙලන්නේ කඳුලැලි ආදර නිල් මිනි දැසේ ආඩන්නේ සුදු මැණිකේ කියන්න පන මාගේ මම හිතනවා ඔබ අපූර්ව ලෙස ගීතයත් රස විඳින්නට ඇති. ඉන්දික සම්පත් අපි ඔබට සුබ පතනවා. ඔබේ හඬින් ස්වභාවිත ගීතෙට අස්වද්දන්නට පුළුවන්. ඔබ උත්සුක වෙන්න. ඔබ මව්බිමේ සිටින නිසා. දැන් අද දවසේ මම ජෝතිපාලයන් වෙනුවෙන් කතා කරන්න ගොඩක් වෙලා වෙහෙසුව නිසා වැඩසටහන දීර්ඝ ලෙසම කරන්න බලාපොරොත්තුවක් වුණේ. මොකද මේක මගේ මානසිකත්වයට ඇතිවෙච්ච හැඟීමක් සිකුරාදා දවසේ. ඒ නිසා පෙර සූදානමක් නැතුව තමයි මේ වැඩසටහන මෙහෙම මෙලොවෙලී දකින්නේ. අපි ලබන සතියේ සිට වැඩසටහන හරි විදියට සම්පාදනය කරගමු. තවත් ගීත දෙකක් තිබෙනවා. ඒ ගීත දෙක රස විඳිමු. මේක ගීතයක් ගායනා කරන්න මම සම්බන්ධ වෙනවා. මේ ස්මියුල් මු르දුකාන්ගේ හරි අපූර්ව ක්‍රමයක් එකේ තියෙනවා. හැකිය ඕන කෙනෙකුට ඒක ගීතයක් ගායනා කරලා දාන්න පුළුවන් තමන්ගේ කොටස හෝ තනියම.
එතකොට යුග ගී ගායනා කරනකොට ඒ කොටස ගායනා කරලා දානවා. අපි දන්නේ නැහැ මේ කවුද කියලා. කිසිම සුරක් මොකුත් නැහැ. අපි දන්නේ නැහැ. සමහර අය දැන හඳුනා ගන්නවා පසුව. නමුත් සමහර අය දන්නේම නැහැ. ඉතින් මම ඔය සමහරලාට ඔගේ සරණ වෙලාවල් තියෙනවා. ඒ ඉඳලා හිටලා ගීතයක් ගායනා කරන වෙලාවල් තිබෙනවා. ඉතින් එක අවස්ථාවක මම දුටුවා ගීතයක්. ඒ අවස්ථාවේ ඉතින් මට හිතුණා මේ ගීතයට මමත් සම්බන්ධ වෙලා සහභාගී වෙලා බලන්න ඕන කියලා. ඒ වගේ 100 ගාණක් සහභාගී වෙන එක ගීතයකට. ඒ වගේ කියන්නේ හරි එක හරි විනෝදාස්වාදයන්ට තැනක්. වගේම විශේෂ හැකියාවල් තියෙන සුවිශේෂී ප්‍රතිභාවන් තිබෙන තරුණියන් වැඩිහිටියන් ගොඩක් අයව හමු වෙන එතනදී. ගොඩක් දක්ෂකම් තියෙන අය ඉන්නවා. මේ ගීතේ රස විඳින්න. මගේ ගායනය කෙසේ වුණත් ඇගේ ගායනය නම් ඔබට රසයක් ගෙන දෙවි. අපි ඊට පසුව ඇගේ ගායනය ගැන කතා කරමු. මගේ ගායනය ගැන අපිට ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඇති ප්‍රවීණ මේ හැකියාවක් මා සතුව නැහැ මම හිතන්නේ. සඳහින හැන්නේ වනමල් පුබුදින්නේ ලස්සන ඔබේ මුනේ දැක්කම නොවැ මැණිකේ කොයින්ද ඔබ යන්නේ මේ උදයම පිලන්නේ මගේ දැල්වට බැඳේ ඔබ සම්පත ගෙනෙන්නේ වසන්ත සමයේදී ඔබ ළඟ ඉඳගෙන මීරට කවි කියමි සමන් කැකුළු මල් පොකුරක් අරගෙන ඔබේ හිසේ ගසමි ඔබ රිදියන දුරු පැලදුන ඉඳගෙන නැලවිලි වී ගයමි උදය හවස මම ඔබේ පායුක හිමියමින් සැමලා වඳිමි උන්සඳහි නැහෙන්නේ වනමල් පිපි දෙන්නේ ලස්සන ඔබේ මුනේ දැක්කම නොවැ මැණිකේ කොයින්ද ඔබ යන්නේ මේ උදයම කෙලන්නේ මගේ දැල්වට බැඳේ ඔබ සම්පත ගෙනෙන්නේ නිල්දිය බැස යන ගංගාවේ මම ඔබ හාවුරු පදිමි සඳ ඇති කාලෙට ඔබ සුදු අතගෙන ගන්තර වෙත දුවමි අල්දුරු ශරීර මී පැලිරා රස කරය භූමි උඹරට යන්නට පෙර බත ඇනුලද සාදා ඔබට දෙමි උන්සඳහි නැහෙන්නේ වනමල් පිපි දෙන්නේ නිල්දිය බැස යන්නේ ආසිරි පුද දෙන්නේ මොනරුන් රඟ දෙන්නේ පොඩි කුරුලන් අද දෙන්නේ අප සිත බලමින්නේ උන් හැමදින සැනසෙන්නේ නමින් ඇය අමා ඒ විදිහටයි ස්මූල් එකේ ඇගේ කවර් පේජ් එකේ තිබෙන්නේ. ඇය ඇත්තටම
ඕනෑම ගීතයක් ගයන්න තාමත් දක්ෂතාවයක් තිබෙන ආධුනික ශිල්පිනියක්. අපි ඇයට සුබ පතමු. ඉතින් කාලාර්ථයේ ගීතය අවසන් කරන්නට අද මේ පළවෙනි අදියර ලබන සතියේ සිට අපි හොඳ තව හරි විදියට මේක සම්පාදනය කරගන්න සැලසුම් කරමු. ඔබත් එක් වෙන්න. ඒ වගේම ගායන කුසලතාවය තිබෙනවා නම් ඔබේ ගීත එවන්න. දක්ෂතා තියෙන අයට මොනම අවස්ථාවකත් දැන හැඳුනුම්කමක් අවශ්‍ය නැහැ. යාළු මිත්‍රකමක් අවශ්‍ය නැහැ. මේ අවස්ථාව දෙනවා. මොකද මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කරලීමයි. ඒ වගේම මේ උත්සාහය මිනිසාගේ පරම යුතුයකම සේවය කරලීමක් පමණක්ම නොව මිනිසා හැකිතාක් දැනුවත් කරලීමයි. මක් නිසාද අපට අහිමි වූ ඒ සාදු සම්මත සමාජ යාන්ත්‍රණය ගොඩනගා ගන්න නම් අපි පළමුව සන්නද්ධ විය යුත්තේ අවි ආයුධ වලින් නොව දැනුමෙන් හා බුද්ධිය. එසේනම් අපි අද වැඩසටහනේ සමාප්තියට තෝරා ගන්න ලැබුවා තවත් දක්ෂ ශිල්පියෙක්. මොහු ලංකාවේ ජාල ප්‍රදේශයේ සුනිල් ගඩ බඩගේ ඔහුගේ නම. මේ ගායනය බලන්න අපූර්වතම ගායනයක්. මේ ගායනය ඔබ රස විඳින්න මම ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. ලබන සතියේ අපි නැවත දිමාදුතු සුන්දර සිහිනේ දෙන්නෙලි වී ඇති හද වගේ ලස්සන මුහුණේ අද පොපියයි සිත නලියයි බැලු බැලුවත් දිනියයි අද පොපියයි සිත නලියයි බැලු බැලුවත් දිනියයි Temlowanin devi madhuta sundara sihine Nalawala, ukula salala, muwa vidahala, mukulu nagala, gandala, andala, marilata, nila, abya kopiyai, sitanaliyai, belu belu wat iliyai. Ad kopiyai, kita naliyai, belu belu wat iliyai. Temlowanin devi madhuta sundara sihine. Malsara Aswara Einura Hidara Rasadara Kalapira Adare Tora Ad Popiyai Sitanaliyai Belu belu wat iliyai Ad popiyai, sitanaliyai, belu
බැලුවත් එළියයි පෙම්ලොවනින්දෙදි මාදුට සුන්දර සිහි දැන් නිවී ඇති හද වගේ ලස්සන මුහුණේ අද පොපියයි හිත නලියයි බැලුවත් එළියයි අද පොපියයි හිත නලියයි බැලුවත් එළියයි පෙම්ලොවනින්දෙදි මාදුට සුන්දර සිහිනේ